සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. අන්‍යයන් පිළිබඳ සොයා බැලීමට කාලය වැය කිරීමෙන් ඔබ ඔබගේ යහපතට බාධා පමුණවාගත නොයුතුය. ඒ වගේම ඔබ විසින් සිදු කළ යුත්තේ ඔබගේ යහපත පිණිස හේතු වන ශීල සමාධි ප්‍රඥා වැනි උතුම් ගුණධම් වර්ධනය කර ගැනීමට ඔබගේ කාල වේලාව වැය කිරීමයි. එලෙස ශීල සමාධි ප්‍රඥා යන ගුණධර්මයන් වර්ධනය කරගෙන එතුලින් සසර ජය ගන්නට අද දවසේදී ඔබ සම්බන්ධ වන මේ උතුම් පින්කමත් පින්වත් ඔබ සියලු දෙනාටම මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙනෙන සජීවී සූත්‍ර ධර්ම දේශනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. අද දවසේදී සද්ධර්ම දේශනාව පවත්වන්නට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ත පූජනීය පානුදුරේ අරිය ධම්ම නාහිමි අනුස්මරණ ධර්ම මන්දිරයට වැඩමවා වදාළ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති අවසරයි පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවට සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ ගණේ මුල්ලේ පදිංචි විජේ නිර්මලා මහත්මිය, යමුනා චන්ද්‍රාංගනී මහත්මිය, ජී.ඩී. විජේරත්නම් මහතා, උපුල් මන්තිලක මහතා, සුන්දර මෙනිකේ මහත්මිය යන පින්වත් පිරිස සමගින් ජෙවෝන් ජේඩන් පුතුන් දෙදෙනා ප්‍රධාන ඒ පිරිස. දැන් අපි ඒ සදැහැති පිරිසට ආරාධනා කරනවා හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජා පවත්වන අතරතුරේදී පළමුවෙන්ම බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට දැහැත් වටේ පිළිගන්වා සද්ධර්ම දේශනාවට ආරාධනා කරන්නට. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවේ දේශකයන් වහන්සේ ගෞරවනීය පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි දැන් සද්ධර්ම දේශනාව උන්වහන්සේගෙන් දැන කියා ගන්නට අසන්නට ශ්‍රවණය කරන්නට දැන් සූදානම් වන්නේ. කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ සඳහන් වන විදුර සූත්‍රයයි අද සජීවී දේශනාවට මාතෘකා වී තිබෙන්නේ. ඉතින් ඒ ඇසුරින් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි සියලු දෙනාම දැන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදු නාද නංවා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං
සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වාපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කායංච විදුරච්චෝ ඤත්වා විඤ්ඤාණංච පබංගුරං උපදීසු භයං දිස්වා ජාති මරණ මච්ඡගාති. සාදු සාදු සාදු. අපගේ අනුග්‍රහක බවතුන් මූලිකව සිටින මෙම ධර්ම දේශනාවන් නරඹනු ලබන ශ්‍රවණය කරනු ලබන සදහබර පින්වත්නි. තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්ම දාණය ගමෙන් ගමට වැඩම කරමින් පුද්ගලයන් අමතා වසර 2600ක් 500ක් ඇතුළත කළ දෙයක්. වර්තමානයේ ලැබී තිබෙනා වූ පහසුකම් අනුව ගත් කල මේ ගමින් ගමට ධර්මචාරිකා කිරීමේ අපහසුව මගහැරී ගොස් එක් තැනක සිට නරමන සෑම දෙනාටම දෘශ්‍ය මාධ්‍ය තිබේ නම් අසන සෑම දෙනාට ශ්‍රව්‍ය මාධ්‍ය තිබේ නම් ලෝපුරා ධර්මයේ පහසුවෙන් විකාශනය කරන්න පුළුවන්. එසේ ලෝවාසී බෞද්ධ ජනතාවගේ සදහම් මැස විවර කරමින් ධර්ම මාර්ගය විවර කර දෙන්නට නිරන්තරයෙන් දරන උත්සාහයක් ඇති නාලිකාවක් වශයෙන් අපි ඔබ මේ බෞද්ධ නාලිකාව හඳුනනවා. එබැවින්මයි ඔබ හැමදෙනාමත් ධර්ම ශ්‍රවණේ වගේම ධර්ම දානය සඳහා මේ ස්ථානයන් තෝරා ගනු ලබන්නේ. සැබවින්මය ධර්මයේ සොයන අයට ධර්ම දානයක්ම විය යුතුයි. ත්‍රිපිටකය පරිහරණය කරන අපට ලැබෙන කාලයන්ට අනුව
සම්පූර්ණයෙන් දේශනා කරගත හැකි සූත්‍රයක් තමයි තෝරා ගනු ලබන්නේ. දීඝනිකාය වැනි සූත්‍රවල සූත්‍ර දේශනා එහෙම සුළු කලකින් දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය විස්තරයේ සම්පූර්ණ කාලය තුළ පැහැදිලි කරගන්න පුළුවන් සූත්‍රයක් වශයෙන් මම කුද්දක නිකාය නම් වූ ධර්ම ග්‍රන්ථයට අයත් ඉතිඋත්තක පාළියෙහි පවතිනා වූ මේ විදුර සූත්‍රය හඳුනාගෙන තිබෙනවා. මේවායේ විශේෂත්වය තමයි ඒවම් මේසුතං පාඨයක් නැතිකම. ඉති උත්තක කියන එකේ තේරුමත් මෙසේ වදාලා කියන එක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා මා විසින් මෙසේ ඇසුවා. එහෙමයි පූර්ව පාඨේ නැත්නම් ආරම්භක පාඨයේ තිබෙන්නේ. නමුත් සියලු ධර්මදේශනාවන්ට ආදර්ශයට ගන්න පුළුවන්, සියලු ඉගැන්වීම් වලට ආදර්ශයට ගන්න පුළුවන් ගැඹුරු කරුණු තුනක් මේකේ තිබෙනවා. ඊටාම කුඩා සූත්‍රයක් මේක. ධර්ම කරුණු තේරෙන්නේ නැත්නම් විනාඩි 5කට වඩා කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ මේකේ. හැබැයි විශේෂිත කරුණක් තිබෙන බව සවන් දෙන හැමෝම තේරුම් ගන්න ඕන. පාසල් හෝ දහම් පාසල් අධ්‍යාපනය තුළ හෝ පෞද්ගලික පොත්පත් කියවීම තුළ ඔබ ලබා ගත්තා වූ සාමාන්‍ය දැනුම නෙවෙයි මේකේ තියෙන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ සර්වඥතා ඥානයකින් හෙළි කළ වැදගත් කරුණු. මේ වැදගත් කරුණු වල වචන එසේම තිබුණාට ගැඹුරු අර්ථවත්මන් සමාජය තුළ තිබෙනවාදයි කියලා ඇතැම් විට මට හිතෙනවා. ඒ නිසාමයි හැම දිනාටම කරුණු පැහැදිලි කිරීම මුල් කොටගෙන මෙම ධර්මදේශනාවෙන් ධර්මදේශනාවක් කරන්නට අපට ලැබුණු ආරාධනයේදී අපි මෙම දේශනය තෝරාගත්තේ. මේකේ අර ගාථාවට අදාළ අරුතම පසුවට ගන්න අතුරු ඒ ගාථාවේ තියෙන කාරණා වෙනත් ආකාරයකින් කරුණු තුනකින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. පළවෙනි කාරණය භිදුරායන් භික්ඛවේ කායෝ. ඒක තවත් ටිකක් සැහැල්ලු කරොත් පද ගලපලා අයං කායෝ භික්ඛවේ භිදුරං. සිංහලට පරිවර්තනය කළොත් මහණෙනි මේ කය කැඩී බිඳී යනසලුය. තවත් අපිට ඔක හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. අචිරං වතයං කායෝ. ඔබ ධර්ම දේශනාවලදී සවන් දෙනවා ඇති. අයං කායෝ අචිරං. එකෙන් කියන්නේ මේ කය ඒකාන්තයෙන්ම ස්ථිර නැහැ. අචිරං කියන පදේ තේරුම ස්ථිර නැහැ. මේ පද දෙක මම විශේෂයෙන් මතක් කරන්න හේතුවක් තිබෙනවා. එතකොට ස්ථිර නැහැ කියන පදේ පාලියෙන් අචිරං කියලා කියවෙනවා. බිදරං කියන පදයටත් සඳහන් වෙනවා කැඩෙන බිඳෙන සුළු බව කියන එක. ළමා තරුණ මැදිවිය මහලු ආදී වශයෙන් මේ පොළොවට පස් වෙලා යනවා. ඒ ස්වභාවය පාලි භාෂාවේ හඳුන්වනු ලබන්නේ බිදුරං කියන අර්ථයෙන් සහ අචිරං කියන අර්ථයෙන්. ඇතැම් විට ලෝකයේ අය නැත්නම් ඇතැම් විට මේ සමාජයේ මේ වදන් භාවිතා කරන අය අනිච්ඡං කියන පදයක් මේ අර්ථයෙන්ම භාවිතා කරනවා. අන්නේ වෙනස සමාජයේ හඳුනා ගන්න වෙනවා. වත්මන් සමාජයේ අපේ ඇසට පෙනෙන බාහිර ලෝකවල ස්වභාවයේ කැඩෙන බිඳුන සුළු ස්වභාවය වෙනස් වෙන ස්වභාවය සිංහලෙන් අනියත බව. සිංහලෙන් අනියත බව සහ පාලියෙන් අනිච්ඡං කියන්නේ එකම අර්ථයෙන් නොවන බවත් ඉගෙන ගන්න වෙනවා. බාහිර ලෝක සම්බන්ධයෙන් කිසිවක් මෙතන කතා නොකරන තථාගතයන් වහන්සේ කය සම්බන්ධ මේ වෙනස් වෙන ස්වභාවය අචිරං වත අයං කායෝ කියන පදයෙන් ඉස්සර නැති බවත් බිදරං කියන පදයෙන් කැඩෙන බිඳුන ස්වභාවයට අයිති බවත් පැහැදිලි කරලා තිබෙනවා. ඔබට ඒක තේරෙන කරුණක්. මේ කය ක්‍රියාත්මක වෙන්නේ කෙසේදයි හොයලා බැලුවොත් ඔබට පේන්නේ පුද්ගලයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. කායසිත දෙකක් වශයෙන් පේන්නේ එක්කෙනෙක් වශයෙන් පේනවා. නමුත් යම් දවසක ඔබ අවමගුල් උත්සවයකට සහභාගී වී මృత කලෙබරයක් දැකලා තිබෙනවා නම් ඒ මృత කලෙබරේ නැත්නම් කය දැන් කතා බහ කරන්නේ නැහැ, මොනවත් කරන්නේ නැහැ. නිහඬයි සම්පූර්ණයෙන්ම. පස්දොර පාවිච්චි කරන්නේ නැහැ.
අරමුණු ගන්න බෑ. එහෙනම් ඒකෙන් අපට තේරෙන දේ තමයි කයේ වගකියුත්තා. කය මෙහෙවන්නා සම්පූර්ණයෙන්ම සිත බව. අපි පරලෝ යනවා මේ යනවා කියන එකේ ගැඹුරු අර්ථය කයෙන් සිත වෙන්වීම. එහෙනම් මේ සිත ඇතිතුරු තමයි සියල්ල කරලා තිබෙන්නේ. ඒකසා තමයි බුදු සමයේ මනෝකුබ්බංගමා ධම්මා කියන පදයක් පවතින්නේ. අපි දන්නවට වඩා ගැඹුරෙන් බලන්න පුරුදු වෙන්න ඕන. ඇතැම් හෝ සිත තියෙන්නේ කොහෙද කියලා අහනවා. ඒ බුදු සමයේ හේතුඵල ධර්මතාවය නොදැන. ඒ ප්‍රශ්නෙම වැරදි. සිත කියන්නේ හේතුන්ගේ ඵලයක් වශයෙන් හටගෙන ඒ මොහොතේම නැසෙන දෙයක්. තියෙන එකක් නෙවෙයි. අපට කය නම් ළමා කාලයේ සිට මාළු කාලය දක්වා තියෙන එකක් වශයෙන් පෙනෙන්න පුළුවන්. ඒ තියෙනවත් නෙවෙයි පැරණි කොටස් දි รา යනවා අලුත් කොටස් අලුතෙන් එකතු වෙනවා ආහාර මගින්. මෙන්න මේ සිත කියන අර්ථයෙන් තමයි ඊළඟ පදේ පවතින්නේ විඥානං වික්ඛවේ පබංගුරං නැත්නම් විරාග ධම්මං. අර විඥාන කියන වචනේ පාවිච්චි කරන්නේ සිත කියන අර්ථයෙන්. එතකොට සිත පහළ වෙන්න ස්ථාන හයක් අපට තියෙනවා. ඇසෙන් පහළ වෙන සිත, කනෙන් පහළ වෙන සිත, නාසයෙන් පහළ වෙන සිත, දිවෙන් පහළ වෙන සිත, කයෙන් පහළ වෙන සිත සහ සිතෙන්ම පහළ වෙන සිත. පස්දරෙන් සිත පහළ වීමට බාහිර රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණක් උදව් වෙනවා. සිතෙන් පහළ වීමේදී බාහිර අරමුණු උදව් වෙන්නේ නැතුව පහළ වෙනවා වෙනස. මේ සිත් එකවර පහළ වෙන්නේ නැහැ. එක අවශ්‍ය මොහොතට අවශ්‍ය තැනට පිළිවෙලක් නැතුව මාරු වෙනවා. මේව හඳුන්වනවා චක්ඛු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ විඥාන කියන වචනේ තේරුම අර මොහතකින් ඇති වී නැති වෙන සිත කියන එක. විඥානම් භික්කවේ විරාග ධම්මං නැත්තම් පබංගුරං කියන එකේ තේරුමත් මහණෙනි සිතත් නිරන්තරයෙන් ඇති වී නැති වෙන සලොයි. ඇහැට ගැටීමේ හේතුඵලයක් වශයෙන් චක්කු විඥානය හටගනවා. කනට අවධානය යොමුනොත් එහෙම සෝත විඥානය පහළ වෙන්නේ චක්කු විඥානය නැති වෙලා. ඉතින් සිත කොහෙද තියන්නේ කියන ප්‍රශ්නයක් අහපුවම වැරදි නැද්ද එතකොට? ඇසට ගැටෙන හේතු වල ඵලය චක්කු විඥානයයි, කනට ගැසෙන හේතු වල ඵලය සෝත විඥානයයි. මෙසේ විඥානම් භික්ඛවේ පබංගුරම්. බංගුරම් කියනවා බිදෙනවට, පබංගුරම් කියනවා නිරන්තරයෙන් බිදෙනවට අතරක් නැතුව. දැන් මේ පද දෙක ගැන මොහොතක් හිතන්න. තථාගතයන් වහන්සේ ඊතා නිවැරදිව කය සහ සිතේ දෙකේ මේ වෙනස් වීම බිදුරං සහ පබංගුරං කියන පද දෙක තුල අන්තර්ගත කරලා තියෙනවා නේද? සමාජය හොයලා බැලුවොත් සමාජයේ සාමාන්‍ය ධර්මයේ ගැඹුරට හදාරපු නැති සදහැවතුන් හොයලා බැලුවොත් ඔවුන් කියන්නේ නැතිද බාහිර ලෝකේ තියෙන වස්තුන්ගේ කැඩී මිදී යාම අනිත්‍යං කියලා? ඔවුන් කියන්නේ නැද්ද කෙස්වල දත්වල සුදු වීම නැත්නම් වැටීම නැත්නම් රැලි වැටීම අනිත්‍යං කියලා? අන්න හොයලා බලන්න ඕන කාරණාවක්. බුදුන් වහන්සේ බිදුරං සහ පබංගුරං නැත්නම් අචිරං කියලා වදාළ පදවල අපි නතර වෙන්න ඕන. ඊට එහා අලුත් වදනක් යොදන්න අපට අයිතියක් නැහැ. එහෙම වුණොත් අරුත් සුන් වදනක් නැත්නම් වැරදි පැත්තට අරුත් ඉදිරිපත් කරන අරුතක් වෙනවා. සමහර විට බුද්ධෝත්පාදේ නැත්නම් බුදුන් වහන්සේ උපන් කාලේ පටන් අද දක්වා ආපු අවුරුදු 2600ක තුල මේ නොදන්නාකම නිසා බිදුරම් පබංගුරං අචිරං කියන පදවලට අනිච්ඡං කියලා යෙදුවද කියලා ඇතැම් විට මට හිතෙනවා ඔබත් කල්පනා කරලා බලන්න. මොකද මේ අනිච්ඡං පදයට ගැඹුරු අර්ථයක් ත්‍රිපිටකයේ තිබෙන බව වෙනත් ගාථාවල කියවෙනවා. බලන්න ඔබ සවන් දී තිබෙන්නා වූ නහි සීලවතං හේතු uppajjanti තථාගතා ටක්ඛරාති නිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියන ගාථාවේ තථාගතවරුන්ගේ මේ විශේෂිත පහළවීම සීල වෘත්ත ගැන වර්ණනා කිරීමට නොව අකුරු 8ක් සහිත පද 3කින් ලොවට ධර්මයේ දේශනා කිරීම. ඒ අකුරු 8 අනිත දුක අනත කියලා ගත්තාම පද 3 ත්‍රිලක්ෂණය කියනවා. ඒක අද අපි සිංහලෙන් පාළි ලියන්නේ
නමුත් පාලි ලියන කාලේ අකුරු 8යි තියෙන්නේ නැත්තේ. ඒ අකුරු 8ට අදාළ කරුණ බුදුන් වහන්සේලා හෙළි කරන ධර්මය. බාහිර වස්තුන්ගේ බිඳී යාම බුදුන් වහන්සේ පහළ වෙනාට පසුවද සිදුුනේ. කයේ මේ බිදුර බව සහ පබංගුර බව සිතේ බුදුන් වහන්සේ පහළ වුණාට පස්සේද පසුවද සිදුුනේ? නෑ, ඊට පෙර සිදු වුණා. මිනිසුන් පහළ වූ දවස් පටන්ම මේ මිනිසුන් හැදී වැඩි මෙහළු වී මිය ගියා. මේ බාහිර වස්තුන් දිරා ගියා. ඒ නිසා එය අනිච්ඡන් වෙන්න බෑ කියලා මම කල්පනා කරන්නේ. මන්දයත් බුදුවරි බුද්ධත්වයට පත් වී සත්වයාට සසරින් දුකින් මිදීම සඳහා හොයා ගන්නා ධර්මයයි අනිත්‍ය කියන්නේ, අනිච්ඡන් කියන්නේ. එහෙනම් ඒක බුද්ධත්වයට පෙර තියෙන්න බෑනේ. අන්න එහෙමයි අපි හොයන්න ඕන. තුන්වෙනි පදයක් තිබෙනවා. මම මේ තුන්වෙනි පදේ තව කිව්වේ නෑ. ඒ තුන්වෙනි පදේ බුදුන් වහන්සේ මේ සූත්‍රය තුළ මොනවද අනිත්‍යයි කියලා දේශනා කරලා තියෙන්නේ. බිදුරාම්බික්කේ කායෝ විඥානම්බික්කේ පබංගුරං සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අන්න හොයාගන්න පුළුවන්. අනිච්ච දුක්ඛ විපරිණාම දැත්නම් අනාත්ම මොනවද? සියලු උපදි. දැන් උපදි තියන්නේ කොහෙද කියලා හොයාගන්න වෙනවා අනිත්‍ය දුක්ඛ බලන්න ඉස්සර වෙලා. බාහිර ලෝකේ තියෙන වස්තුන්ට උපදි කියලා කියන්නේ නැහැ. ලෝකේ කොහෙවත් බාහිර වස්තුන්ගේ උපදි නැහැ. බලන්න ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදි පටි නිස්සග්ගෝ. සබ්බ උපදි වලින් නිදහස් වන ඉවත් වන සියලු උපදි. අන්න ඒක තැනක් තියෙනවා. උපදි කියලා කියන්නේ නොදන්නකම නිසා මේ ඇසකරනාසය දිවකයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්න ගියාපුහම සිත කෙලෙසීම නිසා සිතෙහි ඇතිවෙන්නා වූ කෙලෙස් වලට නමක්. උපදි කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් සම්බන්ධයෙන් තමයි බුදුන් වහන්සේ සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදි කොතරම් තිබුණත් එක පුද්ගලයාට ඒ හොය ඇත්ත తත්වය අනිත් දුක්ඛ අනාත්ම බව ඒක බුදුන් වහන්සේගේ හොයා ගැනීම. එහෙනම් උපදි සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමට පෙර සත්වයාට සසර ඇවිදින්න සිද්ධ වුණේ ඇයි? ජාති ජරා මරණ ශෝක හිමි වුණේ ඇයි? අපායෙන් දිව්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට මාරු වෙමින් සසර ඇවිදින්න සිදු වුණේ ඇයි? උපදි නිසා. උපදි අනිච්ච දුක්ඛ අනාත්ම නිසා නෙවෙයි, උපදි වුන්ට නිට්ටය සුඛ ආත්ම නිසා. අන්න අපට ධර්මයේ හොයාගන්න උදව් වෙන හැටි. ඒ නිසා මේ උපදි සම්බන්ධයෙන් දේශනා කරන අනිත් දුක්ඛ අනාත්ම බාහිර වස්තුන් දෙස බලා නිගමනය කිරීම ඒවා අනිත්‍යයි කියලා කොතරම් සාවද්‍යද? බලන්න බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කියලා දේශනා කරලා තියෙන්නේ කොහෙන්ද කියලා? යදා පඤ්ඤාය පස්සති. යම් විටක නුවණින්. ඒ නුවණ කියන්නේ දෙනුවන් නෙවෙයි, ප්‍රඥාව. මොනවා තුළද බලන්න ඕන? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලු සංස්කාර තුළ තමයි නුවණින් අනිත්‍ය දකින්න ඕන. දැන් අපි අර වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය කියලා හිතලා අනිත්‍ය දකින්නේ කොහෙද? ගස්වැල් වල, වතු පිටි වල, ඉඩ කඩන් වල, කෙස් වල, දත් වල. මේවා සංස්කාරද? අපි තෙලහා ගන්න ඕන නේද? පාලි භාෂාවේ සංඛාර පද දෙකක් තියෙනවා. වෙනස තියෙන්නේ මාප්‍රාණ කායන්නයි අල්පප්‍රාණ කායන්නයි. ධම්මපදයේ පොත පරිහරණය කරනවා නම් යථා සංඛාර දානස්මින් උජිතස්මින් මහා පදේ කියන ගාථාවේ අද වැරදි කරනවා වගේම එදත් යන්නේන ගමන් කඳුමුදුන් වලට පාරයිනේ කසල බැහැර කරලා යනවායි කියලා වදාරනවා. කසල බැහැර කරලා ගියාම මඩවලක් බවට පත් වෙලා ඒකේ මෙලුම් මලක් හැදෙනවා. අර සංඛාර දානස්මින් කියන්නේ කසල දාන තැන. ඒ සංඛාර සයන්න බින්දු අල්ප ප්‍රාණ කායන්ෙන් එන කසල.
මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එකේ තේරුම කසල දි รา යනවා කියන එක වෙන්න බෑනේ. ඒකේ කයන්න වෙන එකක්. මා ප්‍රාණ කයන්න. අන්න බුදුන් වහන්සේ කයේ හරි සිතේ හරි නෙවෙයි බලන්න කියන්නේ. සංඛාරවල. ඒ සංඛාර මොනවද? ඒ සංඛාරවල බලන්න ඕන නුවණින්. බලන්න සීල සූත්‍රයේ කොහොමද තියෙන්නේ කියලා. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරෙය්‍යාති. පංච උපාදානස්කන්ධය තුළ නුවණින් බලන්න ඕන අනිත්‍යක් ත්‍රිපිටකයේ තිබෙනවා. ඒ දඟුරු දහම වටහා නොගත් සමාජයේ දැසින් බලලා වටපිට ලෝකයේ තියෙන දේවල් වල කැඩී විඳී යාම දි รา යාම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් පිළිගන්නවා නම් විස්තර කරනවා නම් මට මතක් වෙන ප්‍රශ්නේ මේකයි. ඕක එලි කරන්නත් බුදු වෙන්න ඕනේද? මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිස්සෙක් ඕක දන්නේ නැද්ද? මේ බාහිර වස්තුන්ගේ ඔක්කොම කැඩී විඳී යන බව සහ කය දි รา යන බව පොළොවට පස් වෙන බව. ඒක කොහොමද සත්වයා දුකින් මුදවන ධර්මයේ වන්නේ? එනිසා මේ අනිච්ච පදයට අපි දකින්නට වඩා ආර්ය සත්‍යයේ අර්ථයක් තියෙන්න ඕන. ඒක තිබෙන්නේ සංඛාර තුළ. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒක බලන්න ඕන ප්‍රඥාවෙන්. දැන් එක සංඛාර ගොඩක් අපි අයින් කළා. කසල. එන්න සයන්න බිල්දු අල්ප ප්‍රාණ කායයන්ෙන් එන සංඛාර. ඒවයි අනිත්‍යක් බුදුහාමුදුරුව අදාළලා නැහැ. බුදුහාමුදුරුව පළවෙනිම අනිත්‍ය භාවිතා කරපු කෙනා. ඒ බුද්ධත්වයටපත් උනේ අනිත්‍ය නැමැති ධර්මයේ භාවිතා කරලා අර උපදිවල අනිත්‍ය දැකලා උපදි නැත්නම් කෙලෙස් නැසලා. මේ උපදිවල අනිත්‍ය නුවණින් දැකීමෙන් කෙලෙස් නැසෙනවා. පළමුවෙනි වතාවට මේ අපේ බුද්ධෝත්පාදය තුළ අනිත්‍ය භාවිතා කළේ දුකින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ. ඊට පෙර අනිත්‍ය භාවිතා වුණේ නැහැ කවුරුවත් ගාව. අන්න අපට බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ දුකටපත් වෙන එකේ නිදහස් වීම සඳහා ආර්ය සත්‍ය තුළ නොනින් දකින්නා වූ අනිත්‍යක් වදාරලා තියෙනවා නේද කියලා බෞද්ධයින්ට හිතන්න වෙනවා. ඇස් දෙකෙන් බලන අනිත්‍ය මොහොතකට නවත්තලා බුදුන් වහන්සේ ත්‍රිපිටකය තුළ අනිත්‍ය බලන්නයි වදාරන්නේ මොනවද කියලා බලන්න වෙනවා. සබ්බේ සංඛාරා. ඒ සංඛාරා ඔබට හොඳට මතක් වෙන තැනක් තිබෙනවා. ඔබේ අවමගුලකදී ඒ අවමගුලක් සිදුවන බවට ප්‍රදර්ශනය කරන බැනරය තුළ අනිච්ඡාවත සංඛාරාම ප්‍රාණකායන්නේ. ඒකත් ඉතින් ඒ අවමගුලදී බැනරේ ප්‍රදර්ශන කරන අය මොන අර්ථයෙන් මුද්‍රණය කරලා තියෙනවද අපි දන්නේ නැහැ. ත්‍රිපිටකය තුළ හොයාගන්න තියෙනවා සංඛාර කියන්නේ මොනවද කියලා. ඒකෙත් තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. වැරදි ආකාර සංඛාර නැත්නම් සංඛාර වචන ගොඩක් තියෙනවා. සිත කය වචන තුන්දර ක්‍රියාත්මක වෙන එකට කාය වචී මනෝ සංඛාර කියලාත් කියනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සහ සිතෙන් අරමුණු ගන්නකොට මේ දොරවල් හයෙන්මත් සංඛාර එකතු වෙනවායි කියලාත් කියනවා. නමුත් ඒවා සංඛාර. මේ සංඛාර පදයට මුලින් තියෙනවා අභි සංඛාර. අபிසංකාර කියන පදය විග්‍රහ කරනු ලබන්නේ සිතින් තදින් ගැනීම හේතු කොටගෙන අනාගත ඵලයක් උපදවන්න මුල් වන හේතුව වශයෙන්. අනාගත ඵලයක් ඇතිකරන්නට මුල් වන්නා වූ හේතු තමයි අபிසංකාර කියන්නේ. බාහිර උදාහරණයක් ගනිමු. ගොවියා කෙත අස්සද්දා අස්සන්න නෙලා ගන්නවා ගොයම් පැසී. අස්සන්න ගෙදර අරන් යනවා. දැන් මේවා බීජ නැත්තම් බිත්තර වී. ගොයම් ගස කෙතේ දමා ගිහින් පොළොවට පස් වුණත් පිච්චුවත් ඒක බාධාවක් නැහැ බීජවලට. ඊළඟ කන්නේදී බීජ ඊළඟ ගොයම් ගහක් ඇති කරනවා. එතකොට මේ පැලේ නැමැති ඵලය ඇති කලේ බීජය නේද? බීජය නැත්නම් ඵලය ඇති වෙනවද? ඒ බීජ අපට දෑතින් අල්ලන්න පුළුවන්. මිනිස්සුන්ගේ සිතේ සංඛාර රැස් කිරීමේදී කර්ම බීජ කියලා જાතියක් රැස් වෙනවා. ඒ වයින්ුත් අනාගත ඵල ඇති කරන්න පුළුවන්. ඒවා අතින් අල්ලන්න බෑ. ඒවට කියන නමක් තමයි අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුග්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති
ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගතෝ හෝති විඥානං අපුඤ්ඤෝපගතෝ හෝති විඥානං ආනිජ්ජෝපගතෝ හෝති විඥානං කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පරිවිමංශන සූත්‍රයේ වදාරනවා. ටික නිපාතේ. මොනවද අර අපුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර කියන්නේ? අන්න අභි තියෙන පදේ නිසා එවෙන් අනාගත ඵල ලබා දෙන්න ඕන. ඔය උතරම් මහප්‍රාණ වචන පාවිච්චි කරන්න ඕන නෑ. අපුඤ්ඤාභි සංකාර කියන්නේ හිතේ පව් රැස් වෙනවට. පුඤ්ඤාභි සංකාර කියන්නේ හිතේ පින් රැස් වෙනවට. ආනිජ්ජාභි සංකාර කියන්නේ ලෞකික ධාන කුසල් හිතේ රැස් වෙනවට. පව් රැස්ුනොත් අනාගතයේ මරණින් එහා පැත්තේ දුකටපත් වෙන අපාගත උත්පත්තිය හම්බ වෙන්නේ නැද්ද? අන්න අනාගත ඵල උපදින හේතුව. පින් රැස්ුනොත් පිනෙන් පරලෝ ගියාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර මේ උත්පත්තිය ලැබෙන්නේ නැද්ද? අනාගත ඵල උපදින පාප බීජය, පුණ්‍ය බීජය, අනිත් එක ධාන බීජය. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර රූපී අරූපී ධානමය අபிසංකාර කරගත්තා. එයින් පරලෝක රූපී අරූපී බඹතලවල උපත ලැබුවා. අර අනාගත ප්‍රතිසන්දියක් ලබා දෙන්නට ශේෂ කරන්නා වූ හේතු නේද මේ අபிසංකාර කියන්නේ. මේ බුදු වදන. අර ඊට මෙහා පැත්තේ කවුරු හරි කාය වචී මනෝ සබ්බේ සංඛාරා කියලා කිව්වට මට ඒක තේරෙන්නේ නැහැ. පොතකින් ඉගෙන ගත්තට. කසල වලට සංඛාරා කිව්වට බුදුහාමුදුරුවෝ එහෙම වදාලාදයි මට තේරෙන්නේ නැහැ. හොයලා බලන්න වෙයි. මන්දයත් සරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශිෂ්ට ගණේ ක්‍රියාවක් කරලා තියෙනවා. අපි මේ අපේ තථාගත බුදු පියාණන් වහන්සේ අපි අතර යන්න පෙර උන්වහන්සේ වදාළ දේශනා ටික ඔක්කොම අපි එකතු කරලා තියමු. සාරාංශ කරලා තියමු කියලා සූත්‍රයක් සකස් කරයි කියලා තියෙනවා. ඒකට කියනවා දීඝනිකායේ දැනටත් තියෙන සංගීති සූත්‍රය කියලා. ඒක සංගීතයක් තමන් වහන්සේ. ඒකේ උන්වහන්සේ වදාළ එකේ කාරණා එකේ ගොඩේ දෙකේ කාරණා දෙකේ ගොඩ ආදී වශයෙන් 11ක් දක්වා කරුණු පෙන්වලා තිබෙනවා. මේ සංගීති සූත්‍රයේ 3 වෙනි කොටසේ තිබෙනවා සංඛාර ಜಾති 3යි තියෙන්නේ. ඒ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර කියලා. මේ බුදු රජාණන් වහන්සේගේ නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාවට අධික බුද්ධ පුත්‍රයන් වහන්සේවත් සරියුත් හාමුදුරුවෝයි මේ දෙන්න එකඟ වෙනවා නම් යම් කිසි සංඛාරයකට ඊට එහා කවුරුත් ගැන හොයන්න ඕනේද? මට නම් ඕන නෑ. ඒ සංඛාර සම්බන්ධයෙන් බැලිය යුතු අනිත්‍ය වතු පිටිවල ඉඩ කඩම් වල හරක බානවල ගෙවල් වල දත්වල කෙස්වල බලන්ට අපි ඉගෙන ගත්තේ ඇයි? අපට ධර්මයේ වැරදුනා වෙන්න බැරි නැද්ද? අපට මේ බුදු සමයෙන් පෙන්වන උත්තරීසන සැනසීම අහිමි වෙන්න හේතුවම මේ සංඛාරයන්ගේ අනිත්‍ය වරද්දා ගැනීම විය නොහැකිද? මොකද්ද අපට සංඛාර සම්බන්ධයෙන් තිබෙන නිර්වචනය? ඒකත් ත්‍රිපිටකයේ පෙන්වනවා මනාව. මේ සූත්‍ර දේශනාව ගැඹුරුයි. මේ සූත්‍ර දේශනාව විග්‍රහ කරනු ලබන්නේ ස්ත්‍රී හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා කියන පුද්ගලයෙක් මුල් කොටගෙන නෙමෙයි. ඇසට, කනට, නාසයට, දිවට, කයට හමු වෙන අරමුණ තුල සිදුවෙන ක්‍රියාදාමය විවරණය කරමින්. ඔබ දන්නවද ඇසට අරමුණක් හමු වුණාම චක්කු විඥානය තුල සිදුවෙන ක්‍රියාදාමය? ඔබ දන්නවද කනට ශබ්දයක් ආපුවම සෝත විඥානය තුල සිදුවෙන ක්‍රියාදාමය? ඒකට තමයි බුදු සමයේ අභිධර්මය කියලා කියන්නේ. අභිධර්මයේ දන්නේ නැතුව නිවන් අවබෝධ කරන්න බෑ කියන එකේ තේරුම ඒ ටික මනාව තේරුම් ගන්න ඕන. අපි බලමු. උපදි කොහෙද තියෙන්නේ? උපදි අපිට නිත්‍ය සුඛ ආත්මද අනිදුක්ඛ අනාත්මද කියලා. ඒකනේ දැන් හොයන්න ඕන. අර කායංච බිදුරදෝ ඤත්වා විඥානංච පබංගුරං. මේ දෙක දැනගන්න කියලා කියන්නේ. කාය කැඩී බිඳී යනව දැනගන්න, බිඳී යන්න ඉස්සෙල්ලා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න, තේරුම් ගන්න. විඥානය කියන එක මොහොතක් පාසා නැසෙන එකක් විනා මෙලොවින් පරලෝට යන විඥානයක් තියෙනවා කියලා එක ඒවට පුත්ත සාති විනා අපේ බෞද්ධයොත් හිතන් ඉන්නවා මෙහෙම ගියාම එහාට විඥානයක් යනවායි කියලා. කෙතේ පැසුන බීජ අරන් ගියා, ගොයම් ගහ මිය ගියා. ඊළඟ પરම්පරාවට ගොයම් ගහ මොකුත් ගෙනිච්ච නැහැ. අර බීජ නිසා ඊළඟ කන්නේදී පැලේ හටගත්තනේ. ඔබට තේරුම් ගන්න බැරිද මේ ජීවිතේ රැස් කරන්නා වූ කර්ම බීජ නිසා අනාගත ප්‍රතිසන්දිය හම්බ වෙනවායි කියලා? පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. පාප කර්මෙන් සතර ආපාය බීජ වලින්, පුණ්‍ය කර්ම බීජ වලින් සප්තකාම ස්වර්ගයේ, ධාන බීජ වලින් රූපී අරූපී බඹතල 20.
එතකොට කර්ම රැස් කරන්නා සත්‍යයා කර්ම රැස් කිරීමේ විපාකයක් වශයෙන් මේ සංසාරේ ඇවිදිනවා. නව සත්තාවාසී 31 තලයේ. වත්මන් බෞද්ධ ශාසනය තුළ වත්මන් බෞද්ධ සංස්කෘතිය තුළ අපට පුරු කරලා තිබෙන්නේ පාප කර්මයේ රැස් කරන්න එපා. දුක් ගෙනත් දෙනවා පුණ්‍ය කර්මයේ රැස් කරන්න. එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. පුණ්‍ය කර්මයේ රැස් කරපුවාම කාම ලෝක සුගතිය උපදිනවා. විපාක තියෙනව නැත්තේ නෑ. ඒ කර්ම රැස් කරන්න ඕන ඇයි? පාප කර්ම රැස් කරලා දුගතිගාමී වුණොත් අනාගත බුදුවරයා හම්බ වෙන කාලය වෙනකොට manussකමක් ඉතුරු වෙන්නේ නැහැ. manussකමක් හෝ දෙවියත්ව රැගෙන නම් පුණ්‍ය කර්මයේ රැස් කරන්න ඕන මේ අනාගත බුදුහාමුදුරුව හම්බ වෙන්න යන බලාපොරොත්තුවෙන් තමයි මේ බෞද්ධයාට පුණ්‍ය කර්ම රැස් කිරීම නැමැති මේ සංස්කෘතිය උගන්වලා තියෙන්නේ. බණ තේරෙන්නේ නැති අය එහෙම කළාට කමක් නැහැ. ඔබ දන්නවද කර්ම જાති 30ක් තියෙනවද කියලා බුදු සමයේ? 4ක් තියෙනවා. ඔබ කරන්නේ මොන කර්මයේද? තව වෙනත් සූත්‍රයකින් මම අරන් පෙන්නන්නම් මිනිත්තුවකට. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සප්ත කර්ම සූත්‍ර කියලා සූත්‍ර 7ක් තියෙනවා. මෙන්න මෙහි බුදුන් වහන්සේ වදාරනවා චත්තාරි ඉමානි භික්ඛවේ කම්මානි මයා සයං අභිඤ්ඤාය සච්චිකත්ථාප වේදිතානි. අන්න බුදුන් වහන්සේගේ එලි කිරීම. මහණෙනි මේ කර්ම જાති 4 මම මගේ විශිෂ්ට ඥාණයෙන් සම්බු ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි ලෝකෙට දේශනා කරන්නේ. අන්න අපි ළඟ මේ කර්ම જાති 4 තියෙන්න ඕන. අපි මේ කර්ම જાති 4න් එකක් කරන අයට දෙකක් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පාලි භාෂාවෙන් කියනවා පළවෙනි කර්මයට අතිවික්කවේ කම්මං කන්නම් කන්න විපාකම්. අපි සිංහලෙන් ගත්තොත් පව්කම් සහ ඊට අදාළ දුක් විපාක. අන්න පළවෙනි කර්මය. පව්කම් කර්ම බීජ. අතබික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්. පින්කම් සැප විපාක ලෞකික. එතකොට පුණ්‍ය කර්ම බීජ. එතකොට ඒ බීජ වැපිරෙන්නේ මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි පැලවෙනවා විපාක විඳින්න. අතබික්කේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම් කියලා තව එකක් තියෙනවා. පව්පින් කලමේ කළොත් කලමේ විපාක විඳින්න පුළුවන් තැනකටත් යනවායි කියලා. අර සුක්ඛ කර්ම කියන එක තමයි ධාන කර්ම පුණ්‍ය කර්ම කියන දෙකවටම අයිති වෙන්නේ. කන්න කර්ම කියන එක තමයි පාප කර්මයන් කියලා කියන්නේ. දැන් තුනයි. දැන් පාප කර්මයෙන් 4 අපාය, පුණ්‍ය කර්මයෙන් සුඛ කර්මයෙන් හොඳ එකෙන් කාමසුගතිය 7 ස්ථානය, ධාන කර්ම ඊට වඩා ටිකක් උසස් එහින් රුපියල් බඹතලවල. මේ 3 ස්ථානයට සත්‍යයක් යන්නේ කයෙන් යනවා නෙමෙයි කකුල් දෙකෙන් යනවා නෙමෙයි කර්මවල විපාක වශයෙන් උපදිනවා. එහෙනම් ඒක කර්ම මාර්ගය නෙවෙයිද? ඊළඟ කර්මය මොකද්ද? අන්න ඒ අය බෞද්ධයෝ දැනගන්න ඕන. අන්න ඒ අය බෞද්ධයෝ බොහෝ දෙනෙක් බණ අහලා ඉගෙනගෙන නැත්තේ. අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංअත්තති. මහණෙනි තවත් කර්මයක් තියෙනවා. ඒක කළුත් නෑ, කළු විපාකත් නෑ, සුදුත් නෑ, සුදු විපාකත් නෑ. ඒ කියන්නේ ඒක පවට අයිතිත් නෑ, බැවින් පව් විපාකත් ඒකේ නෑ. පිනට අයිති නෑ, හින්දා පින් විපාකත් ඒකේ නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් බුදුරජාණන් වහන්සේ බුදුනේ සරියුත් මහ රහතන් වහන්සේ රහත් උනේ, මොගලන් හාමුදුරුවෝ රහත් උනේ කන්න කර්ම කරලාද, සුක්ඛ කර්ම කරලාද, කන්න සුක්ඛ කර්ම කරලාද, කර්මක්ෂය කිරීමේ කර්මය කරලාද කියලා ධර්ම ශ්‍රවණය කරන බෞද්ධීන් ගැඹුරින් හිතා බලන්න. කම්මක්ඛයා සංවත්තති. කර්මක්ෂය කිරීමේ කර්මය. මම මේකට ලස්සන කතාවක් කියනවා. ඔබේ මතකෙන් මේ ටික මතක් කරගන්න. බුද්ධ කාලයේ හිටියා චුන්ද සූකරික. ජේතවනාරාම පිටිපස්ස ඌරමරපු එක්කෙනා. නිරන්තරයෙන්ම කළේ කර්ම. පවෙන් පරලොව ගියා 4 අපායට. බුද්ධ කාලේ හිටියා මට්ඨ කුණ්ඩලී. රෝගී වෙලා ඉන්නව පාරායිනේ. ගෙදරක පිලේ දාලා තාත්තා එළියට දාලා. බුදු පියාණන් වහන්සේ වඩිනවා මහා මඟ දැකලා බුදුන් වහන්සේ දැකීමෙන් සතුටු වෙලා සාදු කියලා පුණ්‍ය චේතනාවක් උපදවා ගත්තා. පරලොව ගිහින් මට්ඨ කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වුණා. පිනෙන් පරලොව ගියා. සිදුහත් අවස්ථාවට ශිල්පය ගන්වාලා අර කාලාමුද්ද ක්‍රමපුත්‍ර භග්ගවාදී අය ධාන කර්ම උපදවා ගත්තා. ධානයෙන් පරලොව ගිහින් රූපී අරූපී බඹලොව ඉපදුනා. 3 දෙනයි. කන්න කර්මයෙන් පරලොව ගිය කෙනෙක් චුන්දසූකර සූකරික. සුඛ කර්මයෙන් පරලෝකීය කෙනෙක් තමයි මට්ඨ කුණ්ඩලී.
ධාන කර්මෙන් පරලෝකීය කෙනෙක් තමයි ආලාර කාලාම. සරියුත් හාමුදුරුව සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ජීවිතෙන් පස්සේ කොහෙද ගියේ? පරලෝක ගියාද? පරලෝක වැඩියාද? නෑ, පිරිනුවම් වැඩියයි කියලා කියනවා. පිරිනුවම් වැඩිවේ කන්න කර්මය කරලාද සුක්ඛ කර්මය කරලාද? කන්න සුක්ඛ කර්මය කරලාද? නැත. ඒ කර්මක්ෂය කිරීමේ කර්මය කරලා. ඒකට කියන්නේ පරලෝ නොයාම. ඒ පරලෝ නොගිය හේවත් නිවන් ලැබුවේ කර්ම බීජ නැති වුණ නිසා නේද? කන්න කර්ම බීජත් නැහැ, සුක්ඛ කර්ම බීජත් නැහැ, කන්න සුක්ඛ කර්ම බීජත් නැහැ. බීජ නැත්නම් අනාගතයේ කෙතක් නැහැනේ පැලවෙන්නනේ. මේ බුදු සමය තුළ උපන් මිනිසාට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. ඒක කළොත් පමණක් සසර ගමන නතර කරන්න පුළුවන් බව ත්‍රිපිටකයේ තියෙනවා. ඇත්තනම් පිළිගන්න. අනම්මනම් කර කර ඉන්නේ නැතුව. බණ තේරෙන්නේ නැති අය නම් ආමිස පූජා කළාට කමක් නැහැ. ඒවැ පින් සිද්ධ කරගෙන සුගතිගාමී වුණාට කමක් නැහැ. 100%ක්ම මේ ඉපදිලා ඉන්නේ බණ තේරෙන්නේ නැති අයද? අනිත්‍ය වරද්දගෙන වෙන්න බැරිද? මුළු බුද්ධ ධර්මයේම අනිත්‍ය කියන පදයට ගලපන්න පුළුවන්. එපමණයි බුදුවරු ලෝකෙට හෙළි කරලා තියෙන්නේ. ඒක වැරදි විදිහට පාවිච්චි කරුවම කාටවත් දුකින් මිදෙන්න ලැබෙයිද? දැන් මොනවද? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර තමා සබ්බේ සංඛාරා. මේවායේ අනිත්‍ය බලන්න ඕන කර්ම රැස් නොවෙන්න. එහෙනම් කර්ම රැස් වෙන්නේ කොහොමද? නිට්ටය බලන නිසා. ඒ කර්ම රැස් වෙන්නේ නිට්ටය බලන නිසා. අපි බලමු මෙහෙමද තියෙන්නේ කියලා මේක. අර අපි කතා කරපු වචනේ දැන් ගන්න වෙනවා. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා අරමුණක් ගත්තාම මේ අරමුණට කියනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඒ රූප ආරම්මණය විඳිනවට කියනවා වේදනා ස්කන්ධය, හඳුනනවට කියනවා සංඥා ස්කන්ධයට, ඇලෙනවා ගැටෙනවට කියනවා සංකාර ස්කන්ධයට, විශේෂයෙන් දැනගන්නවට කියනවා විඥාන ස්කන්ධය. ඇස නිසත්, කන නිසත්, නාසය නිසත්, දිව නිසත්, කය නිසත්, සිත නිසත් ඕනෑම මෙලොව උපන් කෙනෙකුට ආගම් ભેදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ අරමුණ තුළ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් විවරණය කරන ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒ ස්කන්ධ පංචකයට එන දේවල් බුදුබණ දන්නේ නැති අය ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා ගන්නවලු. එය මගේ, එය මම මගේ, එය මගේ ආත්ම. ඒකට කියනවා පංචස්කන්ධයේ ආත්මය කියලා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා පංචස්කන්ධයේ ආත්මය දේශනා කළා දානත්ත ලක්කන සූත්‍රයේ. පංචස්කන්ධයේ අනාත්මය. එහෙනම් සත්වයා සසර ඇවිදින්නේ පංචස්කන්ධයේ ආත්මය තුල. සත්වයා සසරින් මිදෙන්නේ පංචස්කන්ධයේ අනාත්මය දැකින්න පුරුදු වුණාම. කල්පනා කරලා බලන්න. ආත්මයට ඉස්සර වෙලා තියෙනවා නিত্য සුඛාත්ම කියලා වචන දෙකක්. අනාත්මයට පෙර තියෙනවා අනිදුක්ඛානාත්ම කියලා අන්න තියෙන තැන. ඒ නিত্য කියන්නේ ස්ථිරයි කියන එක නෙවෙයි. ඒ අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එක නෙවෙයි. ස්ථිර නෑ කියන්නේ මොකද්ද? බිදුරම් බංගුරම් අචිරම්. මේ පංචස්කන්ධය කොහොමද පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ? ඒ පංචස්කන්ධයට පහළ වෙන දේවල් මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් සසර උපතට හේතු ඉතුරු වෙනවා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරයි කියලා කියනවා මම පුනර්භවය, උත්පත්තිය, පරලෝ ජීවිතයේ උපත පනවන්නේ උපාදානය මුල් කොටගෙනයි. උපාදානය නැත්නම් පරලෝ පනවන්නේ නැහැ කියලා. බුදු සමයේ උපාදානය මුල් කොටගෙන පැවැත්ම නියෝජනය කරන දහමක්ද, උපාදානයෙන් මිදීම මුල් කොටගත් දහමක්ද? අපි උපාදානයේ මුල් කොටගෙන පැවැත්මේ හොඳ එක තෝරාගෙන එතන නතර වෙලා ඉන්නව ඇරුණාම උපාදානයෙන් මිදීම පිළිබඳ කල්පනා කරන්නේ නැහැ නේද? බලන්න. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. සත්වයින්ට යම්කිසි දුකක් හට ගන්නවා නම් සංඛාර ප්‍රත්‍යයෙන්. ඒ සංඛාර කියන්නේ කසල නෙවෙයිනේ. කසල නිසා දුක් හටගන්නේව කසල ගොඩක් ගාවත් හිටියොත් විතරනේ. නමුත් මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර නිසා සසර ඇවිදින්න වුණොත් සසර ජාති ජරා මරණ නැද්ද? එහෙනම් මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංඛාර තුන නම් සත්වයා සසර ගෙනියන්නේ සංඛාරංච නිරෝධේන නති දුක්ඛස්ස සම්භවෝ. මේ සංඛාර නිරෝධ කළොත් දුකක් හටගන්නේ නැහැ.
අර අනිච්චාවත සංඛාරා ගාථාවේ තියෙන්නේ තේසං ූප සමෝසකෝ කියලා මේ සංඛාර සංසිඳෙව්වොත් තමයි සැප තියෙන්නේ කියලා. අන්න දැන් තේරුම් ගන්න. සංඛාර රැස් වෙන්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම කියන වැරදි දැක්ම තුල. සත්වයාගේ සසර ගමනට පාදක වෙන්නේ සංස්කාරයන්ගේ නිත්‍ය සුඛාත්ම නම් වූ වැරදි දැක්ම බව බුදුන් වහන්සේ වදාරනවා. නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් මායයට බැඳේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගත්තොත් මායයට බැඳෙනවා කියන්නේ අර සංකාර හේතු ඉතුරු වෙනවා. ඒක ප්‍රමාදය. එබැවින් මේ සත්වයාගේ බෞද්ධ වේවා සංඛාරයන්ගේ මම මගේ ආත්ම කියන එක උන්ගේ පරපුරින් ගත්ත උන් හදාගත්ත දුර්වලකමක්. ඒ දුර්වලකම නිසා ඔහුට පැවැත්මක් තියෙනවා. එයින් මිදෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයයි. අන්න සබ්බේ උපදි. දැන් මේ උපදි කියන්නේ ලෝභ දේශ මොහ කෙලෙස්නේ. ඒවා යලි යලිත් නිත්‍ය සුඛාත්මකට ගත්තොත් ලෝභ කර්ම, දේශ කර්ම, මොහ කර්ම රැස් වෙලා සත්‍යයක් වශයෙන් සතර ඇවිදින්න සිද්ධ වෙනවා. නිර්වාණ පදේ විස්තර කරන්නේ නැද්ද? ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මෝහක්ඛේ නිබ්බානං කියලා. එහෙනම් ලෝභ දේශ මොහ ෂේ වෙන්න ඕන නිවෙන්න. එහෙනම් ඒ ලෝභ දේශ මොහ ෂේ වෙනවා ඇත්තේ පුණ්‍යාභි සංකාර රැස් කරලාද, අපුණ්‍යාභි සංකාර රැස් කරලාද, ආනිජ්ජාභි සංකාර රැස් කරලාද, මේ සංකාර ඔක්කොගේම නිරෝධය බලලාද? ලෝභක්ඛය දෝසක්ඛය. ඇයි? සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භව. දුකක් හටගන්නේ නැහැ. එනිසා අපි මේ කරන පංචස්කන්ධ කටයුත්තේදී විඥාණය එතන නැසුණට මේ මමත්වෙන් ගැනීම හිවත් නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ තමයි කර්ම රැස් වෙන්නේ. සත්වයා යනු කර්ම වල විපාක ඇරුණාම මේ කර්ම තුනක් නැත්නම් සසර ඇවිදින්න සත්වයක් නැති බව තමයි බුදුදහමේ උගන්වන්නේ. ඔය සත්වයේ පුද්ගලයෙක් නෑ කියන්නේ ඔය කෙස්ලොම්නිය දත් 32කට බෙදලා මේකේ මම නෑ කියන එක නෙවෙයි. මේ කර්ම තුනේ අபிසංඛාර නැත්නම් අනාගතයට සත්වයක් නෑ සසර යන්න. බුදුන් වහන්සේලා රහතන් වහන්සේලා ඔය සංකාර නිරෝධය කරලා සතර ගමන නිමා කළා කියන්නේ ඒකයි. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා කියලා ත්‍රිපිටකේ නැද්ද? තියෙනවා. කර්මක්ෂය කළොත් පමණයි දුක් ඡය වෙන්නේ. එහෙනම් උපදි සම්බන්ධයෙන් නিত্য සුඛාත්ම භව හේවත් මගේ මම මගේ ආත්ම කොට ගැනීම තුළ තමයි සත්වයා ලෝභ දේශ මොහ මූලිකව අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මනුස්ස ලෝකේ ඇවිදින්නේ සතෙක් වශයෙන්. මුළු සංසාරේම කර්ම විපාක. කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම විපාක. නිර්වාණය කර්ම විපාකයක් නෙමෙයි, කර්මක්ෂය කිරීමේ විපාකය. ඒක කර්ම මාර්ගය නෙමෙයි, ධර්ම මාර්ගය. කර්මක්ෂය කිරීමේ කර්මෙදි ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය නැමැති ධර්මය. එහිදී අනාගත උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් වෙනවා ස්කන්ධ පංචකය තුළ. ස්කන්ධ පංචකය තුළ හේතු ඉතුරු වෙනවට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධයේදී පව් සිදුවේ, පින් සිදුවේ, ධාන කුසල් සිදුවේ. එබැවින් ඒවයින් පරලෝ යන්න සිදුවේ. නිරවශේෂ නිරෝධයේදී පව් පින් කර්ම ක්ෂය වේ. එවිට අවිද්‍යාව දුරු වේ. එතකොට ජීවිතයෙන් එහා පැත්තට කර්ම බීජ නැත්නම් තේකීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතං පදීපෝ කියලා නැද්ද රතන සූත්‍රයේ? කීනං පුරාණං නවං නත්ති සම්භවං. පුරාණ කර්ම ගෙවලා ඉවර කළා. අලුතෙන් කර්ම රැස් කිරීමකුත් නැහැ. ආයතිකේ බවස්මින් විරස්ත චිත්වා ඊළඟ භවයක් කෙරෙහි ආධාවකුත් නැහැ. තේකීන බීජා උන්වහන්සේලාගේ බීජ කර්ම බීජ සීන වූ බැවින් නිබ්බන්ති දිහිරා යතයන් පදීපෝයින් එහා පැත්තට සසර ඇවිදින්න කෙනෙක් නැහනේ. මේ බුදුදහම අපි අද වළංගු කළගත යුතු නැද්ද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව පුළුවන් අයට ප්‍රඥාවන්තයින්ට නිවෙන සැනසෙන ජීවිතයක් කරා යාමට. ඒකට හැකියාව නැති ප්‍රඥාව නැති අය පුණ්‍ය කර්මයෙන් ඒ යහපත සලසා ගත්තා. ඒකටත් බැරි අය පාප කර්මයන් කරලා අපායෙත් යන්නේ ඒක නතර වෙන්නේ නැහැ නේ කියලා බුදුහාමුදුරුවෝ පහළ වුණායි කියලා. ධර්ම ශ්‍රවණේ අර්ථය තමා හඳුනා ගැනීම. ධර්ම ශ්‍රවණේ අර්ථය අන්තිමට සංඛාරයන්ගේ ගැඹුරු අර්ථ තෝරා ගැනීම. ධර්ම ශ්‍රවණේ අර්ථය අන්තිමට සබ්බේ උපදි. උපදි වලින් තමා සත්වයා අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන්නේ. උපදි නিত্য සුඛාත්ම නිසා. උපදි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට කෙලෙස් නැසනවා, කර්මක්ෂය වෙනවා. අන්න බුදුරු ලෝට පහර වෙලා හතරවෙනි කර්මයක් ඉගැන්වුවා.
ඒ හතරවෙනි කර්මයේ වහලා පොතේ තියද්දි වහලා පැත්තකින් තියලා ඉතුරු කර්ම තුනේ ගමන් කළාට කාටවත් කර්මක්ෂය කිරීමේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒක භවගාමී. මේ කර්ම තුනම භවගාමී. කර්මක්ෂය කිරීමේ කර්මය විතරක් භව නිරෝධගාමී. මම ඇහුවොත් මේ අයගෙන් බුදුරජාණන් වහන්සේ භවගාමීයක්ද භව නිරෝධගාමීයෙක්ද කියලා ඔබ නියත වශයෙන් කියනවා භව නිරෝධගාමීයෙක් කියලා. කොහොමද භව නිරෝධ කළේ? කර්ම බීජ රැස් කිරීමෙන් භව නිරෝධ කරන්න පුළුවන්ද? කර්මක්ෂය කිරීමෙන් භව නිරෝධ කරන්න පුළුවන්ද? ඔන්න උපන් මිනිසා මව්පියන්ට, දූ දරුවන්ට, ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට ශාසනයට අවශ්‍ය යහපත් කාරණා කටයුතු කරමින් යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන අතරතුර ඉගෙන ගත යුතු ගැඹුරු ධර්මය, අභිධර්මය. ඊට පස්සේ උට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔය කර්මක්ෂය කිරීමේ කර්මයට තමයි විදසුන් වැඩිම කියලා කියන්නේ. නිකම් භාවනාවල කර්මක්ෂය වෙන්නේ නැහැ. ඒවා කෙලෙස් සංගනව යටපත් වෙනවා විතරයි. සකල කෙලෙසුන් නසා රහත්වය කියලා නෙවෙයිද තියෙන්නේ? විදසුන් වඩා රහත්වය කියලා නෙවෙයිද තියෙන්නේ? අපි ධර්මයේ තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගන්නට අවශ්‍ය අවබෝධය මේ මම මතක් කළ වචන ඔස්සේ අරුත් ඔස්සේ එන්න වෙනවා. ඒ නිසා තේරුම් ගත්ත අය බාහිර ලෝකයේ තියෙන කසල දිරා යාම කියන පදයට අනිත්‍ය භාවිතා කරන්න එපා. ඒක අනියත බව. සිත නිරන්තරයෙන් වෙනස් වෙනවා, ඒක පබංගුරන්. ස්කය නිරන්තරයෙන් වෙනස් වෙනවා, ඒක බිදුරන්. ඒක තුල කෙලස් කියන ස්වභාවය අපි නිත්‍ය සුඛාත්ම වශයෙන් අරන් තසර ඇවිදිනවා. බුදුන් වහන්සේ ධර්මයේ වශයෙන් පෙන්නනවා උපදීහවත් කෙලස් අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. නුවණින් බලපුවම කෙලස් නැසෙනවා. ඒ ධර්මයේ නෙවෙයිද? ධර්මයේ සරණ කරගන්න අවශ්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා මෙම අනුග්‍රහක බවතුන්ට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට මේ ධම් දේශනාව පදනමක් වේවා. ඔබ හැම දෙනා ධම් මැස පාදාගෙන මෙලවදීම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැරුණ මිනිස්කම් රජ කරන මිනිසුන් බවට පත් වෙන්නට මෙම ධර්මානුශාසනාවේ ගැඹුරු හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද දවසේ සජීවීවම ධර්ම දේශනාව විකාශනය කිරීම සඳහා ගණේ මුල්ලේ පදිංචි විජේ නිර්මලා මහත්මිය, යමුනා චන්ද්‍රාංගනී මහත්මිය, ජී.ඩී. විජයරත්නම් මහතා, උපුල් මන්තිලක මහතා සමග සුන්දරමැණිකේ මහත්මියත් ජෙවොන් සහ චෙඩන් කියන්නා වූ පුතනුත් අනුග්‍රහයක දායකත්වය දරා තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අතර පැමිණ සිටින සියලු දෙනාගේම නමින් මිය පරලොව ගියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් අතර පින් කැමැති පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සෙත් පැතන අරමුණු අතර ඉක්මන් භවයක සුඛදායක ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධයට මේ සියලු පින් හේතු වේවා. සත්පුරුෂ ආශ්‍රය හා විශේෂ අනුකම්පාව නිවන් දකිනා තුරුම ලැබේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. දේශකයන් වහන්සේටද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයටම පින් හේතු වේවා. පැමිණ සිටින සියලු දෙනාටද ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටද ධර්ම අවබෝධය පිණිසම මෙම ධර්ම ශ්‍රවණයේ හේතු ආසනා වේවා. ධර්ම දේශනාවට අනුග්‍රහය දැක්වීමෙන් ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ සකල විදානිසංස ධර්මයන් අනුග්‍රහක බෞතුන්ගේ නමින් නැසීමේ පරලෝකියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් අතර යම් තාක් පින් කැමැති පින් මද පින් බලාපොරොත්තු වෙන්නා වූ ඥාතිවරු හෝවරියන් වෙත්නම් ඒ හැම දෙනා වෙනුවෙන් අනුමෝදන් කරමු. පිනින් මදාය පින් ලබත්තා දුකටපත් අය දුකෙන් අත මිදේවා. නොලබූ සැප සම්පත් ලැබේවා. ලැබූ සැප සම්පත් වැඩි දුර කර ගනිත්වා. මතු උපදිනා ජීවිතවලදී ඊතා ඉක්මනින් මිනිසත් බව ලබා ගනිත්වා. ඒ ජීවිතවලදී බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් ලැබ.
සියලු බුදුර ලෝට හෙළි කර වදාවා වූ ත්‍රිලක්ෂණය තුලින් කර්මක්ෂය කිරීමේ කර්මය කරන මාර්ගයේ තේරුම් ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමේදී ඔබේ පරලෝසෙපත් සියලු ඥාති වර්ගයාට සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසීම පිණිස හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අනුග්‍රහක බෞතුන් සියලු දෙනාට ඔවුන්ගේ දූ දරුවන්ට පැමිණි අනිකුත් සෑම සියලු දෙනාට ඉහතින් සඳහන් කළා වූ බලාපොරොත්තු පරිදි කල්යාණ මිත්‍ර සේවනයේම ලැබේවා. මතු ඉක්මන් බවකදී කෙසේ වෙතත් ධර්මයේ තේරුනොත් මේ ජීවිතයේදී මේක කරගන්නත් ලැබේවා. ඒ වගේම අනිකුත් හැම දෙනාටමත් දේශකින් වහන්සේලා වශයෙන් අපටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණයේ ආනිසංසය ලෞකික වශයෙන් විපාක දේවි අවබෝධයේ ලෝකෝත්තර වශයෙන් විපාක දෙන්න හේතු කර ගැනීම තුළ තම තමන්ගේ ජීවිත මෙලොව වශයෙන් තවදුරටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාය සම්පන්න කරගෙන රැකිය ආදී කටයුතු යන්නේන ගමන් බිමන් යහපත් අනාගත බලාපොරොත්තු සඵල කරගෙන පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගේ වටහාගෙන බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් ලබාගෙන සීල බුදුරු ලෝට හෙළි කර වදාලා වූ ත්‍රිලක්ෂණයේ ගැඹුර පංච උපාදානස්කන්ධය තුළ දැක ගන්නට අවශ්‍ය නොවන මුහුකුරා යාමේදී ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමා වන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසීම පිණිස මේ ආනිසංස මේ අවබෝධයේ හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි.